ඔබ මේ එකතු වෙන්නේ ලංකාදීප රතුකට්ට දේශපාලන සංවාදයේ සමගින්. අද දවසේදී අපිත් එක්ක එකතු වෙන්නේ ඊටමත් හුරු පුරුදු මුහුණක් ඔබට. දීර්ඝ වශයෙන් අපි අපේ සජීවී සංවාදයේදීත් ඔහු එක්කාසු කරගත්ත කතා කරන්න. නමුත් එහි දිගුවක් ලෙස දේශපාලන පැතිකඩ ගැන කතා කරන්න නැවතත් මම ඔහුට ආරාධනා කරා. මොකද ඔහු ඇවිල්ලා හිටියා රුසියාවේ ඉඳලා ලංකාවට. මෙහෙම කියනකොට සමහරට මතක් වෙනාත් ඇති කවුද කියලා. මේ උවිදු විජේවීර දෙවන පරපුර සංවිධානයේ නායක අයිබෝන් නේද? අයිබෝන්. දැන් රුසියාවේ ඉඳලා ඇවිල්ලා මට ආරංචි ඔබ ලංකාව පුරාම යනවා කියලා. මේ සංවිධානයේ කටයුතුත් එක්ක මොනවාද ප්‍රතිචාර මොනවාද ඔබ දැක්කේ හඳුනාගත්ත ප්‍රශ්න ලංකාවේ? ඔව් මං හිතන්නේ මම පහුගිය දවස් කීපෙම ලංකාව පුරාම ඇවිද්දා. විශේෂයෙන්ම ගම්වලට නගරවල මිනිස්සු වැඩ කරන තැන්වල බිමේ කැට ගහිලා මං ලොකු තොරතුරු ප්‍රමාණයක් දැනුමක් ගත්තා. ඉතින් මං හිතනවා ලංකාව ඉන්න බොහෝ දෙනා දැන් ලොකු වෙනසක් හොයනවා. මේ පාට පක්ෂ වලට බෙදිලා අවුරුදු මං හිතන්නේ 73කට වැඩි කාලයක් මේ සමාජය දැන් ඇවිල්ලා ඉන්නවා. දැන් විශේෂයෙන්ම ඉන්න මේ තරුණ පරපුරත් මේ වැඩිහිටි පරපුරත් තේරුම් අරන් තියෙනවා මේ පාර්ලිමේන්තුවේ අපි 225ක ගෙට ගැහිච්ච ප්‍රධාන පක්ෂ 3-4ක් එක ගෙට ගැහිච්ච ලොකු මේ බඩගොස්තරවාදී දේශපාලනයක් තියෙනවා. මේකෙන් එහා ලෝකයක් දැන් මිනිස්සු හොයනවා. ඉතින් බිමේ ලොකු ඉඩක් තියෙනවා අලුත් සමාජ ව්‍යාපාරයකට. ඒ කියන්නේ මේ පාට පක්ෂ වලට ගැට ගැහිච්ච නැති රට ගැන වෙනස් විදියට හිතන අලුත් මිනිස්සුන්ට තරුණයන්ට අලුත් අදහස් වලට ඒ වෙනස් වීමට ලොකු ඉඩක් බිම හැදෙනවා. හැදිලා තියෙනවා. දැන් ඔතන ප්‍රශ්නයක් එනවා අපිට. අපි පසුගිය මැතිවරණයේදී ඔය වෙනස අපි හෙව්වා. මේ වෙනස හෙව්ව නිසා තමයි මේ වෙනකොට වර්තමාන ජනාධිපතිතුමා මේ ජනාධිපති වෙලා ඉන්නේ. උවිත එතකොට මේ වෙනස හරි ප්‍රශ්නයක්. අපිට දැන් වෙනස කියන එකත් එපා වෙලා තියෙන්නේ. උවිතුගේ වෙනස මොකද්ද? මම හිතන්නේ මේ වෙනසත් ආපහු අපි වැරදි තැනින් අල්ලා ගැනීමක් සිදුනා කියන කාරණාව. ඒ කියන්නේ ප්‍රධාන පක්ෂ 3-4 ප්‍රතිපත්ති මාලා ගත්තොත් හරි ලස්සනයි හොඳයි. මේ ඕනම ප්‍රතිපත්ති මාලාවක් ගත්තොත් ඕකෙන් රට හදන්න පුළුවන්. හැබැයි තියෙන්නේ මේ රටේ මේ සිස්ටම් එකේ අවුලක් තියෙනවා. මම හිතන්නේ අන්නේ සිස්ටම් එක තමයි වෙනස් වෙන්න ඕනේ. ඒ කියන්නේ අර වෙනස කියලා අපි දැන් පාට පක්ෂ වලට හැමදාම බෙදලානේ මේ වෙනස කරන්න උත්සාහ කරන්නේ. ඒතකොට දැන් අපිත් ඉතිහාසය ගත්තොත් කුමන හෝ පක්ෂයකට ඡන්දෙ දීලා ඇති. කුමන හෝ කණ්ඩායමකට වැඩ කරලා ඇති. සමහරවිට දේශපාලන තාත්තලාගෙන් උරුම වෙච්ච එහෙම දේශපාලන ගමනකට ගැට ගැහිලා ඇති අපි. නමුත් දැන් බිම ඉල්ලන්නේ මේ ගැට ගැහිච්ච දේශපාලනේ නෙවෙයි. ඊට එහා ගියපු තැනක්. ඒතර මං හිතනවා අපි හිතනවා දෙවන පරපුර හැටියට අලුත් දේශපාලන වේදිකාවක් බී වෙන්න ඕනේ. එහෙම නැතුව අර පුද්ගල චරිත විතරක් මාරු කරලා කරන්න උත්සාහ කරොත් එතන හිරවීමක් සිද්ධ වෙනවා. දැන් හෙට මේ රටේ මේ පාලනයට උමිදු විජේ විරාවක් කියලා රට හැදෙන්නේ නැහැ. මම නිකන් උදාහරණයක් කියන්නම්. අපි කිව්ව හෙට මේ රට බාර දුන්නයි කියලා රුසියාවේ ජනාධිපති ව්ලාදිමිර් පුටින් මහත්තයාට දැන් රුසියාව කියන්නේ ටිකක් හොඳට ශක්තිමත් රටක්. ඒතර අපි හිතනවා දැන් මේ රට ශක්තිමත් කරලා ගොඩ ගන්න ඕනේ. ඒතර ව්ලාදිමිර් පුටින් මහත්තයාට හෙට මේ රට බාර දුන්නොත් වෙන්නේ එකම දේ මේ සිස්ටම් එක ඇතුලේ පුටින් මහත්තයාත් හොරෙක් කියලා තමයි නවතින්නේ. දැන් ලෝකේ හොඳම ආර්ථිකයේ තියෙන්නේ චීනේනේ. ඒතර අපි කියනවා දැන් මේ ආර්ථිකය අපේ ගන්න දෙයක් නෑනේ. අපි කියනවා චීනේ ෂී ජින්පින් මහත්තයාට අනේ ඇවිල්ලා අවුරුදු 2-3කට මේ රට බාර ගන්න. හදලා දෙන්න කියලා අපි දුන්නයි කියමුකෝ ෂී ජින්පින් මහත්තයාට. මේ තියෙන සිස්ටම් එක වෙනස් වෙලා නෑනේ. ඒතර ඒක ඇතුලේ ෂී ජින්පින් මහත්තයා බලය අරගෙන අපි කියමු මාස 2-3ක් ගිහලා බැලුවොත් වෙන්නේ ෂී ජින්පින් මහත්තයාත් පගා ගහන්නයි කොමිස් ගහන්නයි පුරුදුලා නවතිනවා මිසක් රට වෙනස් වෙන්නේ නැහැ. මේ සිස්ටම් එකේ වෙනසක් වෙන්න ඕනේ. ඒක ටිකක් ගැඹුරින් සලකන්න ඕන කාරණයක්. ජනතාව වෙනසක් හොයනවා. ජනතාව කැමති සාපේක්ෂව තියෙන හොඳම දේනේ තෝරගන්නේ. මං සූර්යව ගියපු වෙලාවේ මට ගොවියෙක් කිව්වා දැන් මගේ නමත් විවිධ දේශපාලන කතා වලට ඇදිලා තියෙනවානේ. ඒතර ගොවියෙක් මට කිව්වා මහත්තයා ගිය ඡන්දෙදී අපිට මේ ප්‍රශ්න පත්‍රයක් මේ ඡන්දෙ කියන්නේ ප්‍රශ්න පත්‍රයක් අපිට උත්තර 4ක් තිබ්බා. මේ උත්තර 4 කියන්නේ ආපු නායකයෝ 3-4 දෙනා ප්‍රධාන පක්ෂ තුනෙන් ආපු නායකයෝ 3 දෙනා. ප්‍රශ්නේදී උත්තර 4 අපිට හරිම උත්තරේ තිබුණේ නැහැ. හැබැයි අපිට වඩාත් හොඳම උත්තරේ තමයි අපිට තෝරගන්න උනේ. අපි හොඳම උත්තරේට කතිරේ ගැහුවා. හැබැයි ඔබතුමා හරිම උත්තරේ අරන් ආවොත් අපිට පුළුවන් තෝරගන්න ඒ හරිම උත්තරේ. මේක කිව්වේ මට සූර්යාව ඉන්න ගොවියෙක්. එතකොට මේ කතාවෙන් කියන්නේ ජනතාව ඡන්දෙ දෙන හැම තැනදීම වුන් බලනවා සාපේක්ෂව මොකද්ද හොඳ කියන කාරණාව. එතකොට 2019 හරි 2015 හරි මේ හැම තැනකද මිනිස්සු උත්සාහ කරන්නේ සාපේක්ෂව වඩාත් යහපතේ. මෙරට පක්ෂ වලට බෙදලා තියෙන්නේ. ඒ පක්ෂ වලට බෙදලා හැමෝම කරන්නේ පක්ෂ දේශපාලනයක්. ජාතික ව්‍යාපාරයක්, ජාතික අරමුණකින් දේශපාලනය කරන කවුරුත්
මේ මොහොතේ මේ රටේ නැහැ. ඒතර මේ පක්ෂ දේශපාලනය ඇතුලේ ප්‍රධාන පක්ෂ තුනක් තියෙනවා නිල් රතු කොළ කියලා. තව අවශේෂ පක්ෂ ගණනාවක් තියෙනවා. සුළු ජාතික පක්ෂ ගණනාවක් තියෙනවා. මේ සියල්ලත් එක්ක යම් සන්දාන ගොඩ නැගෙනවා, යම් එකමුතු ගොඩ නැගෙනවා, නිහඬව සහයෝගය දෙනවා, ප්‍රසිද්ධියේ සහයෝගය දෙනවා, පැත්තකට වෙලා ඉඩ දෙනවා, සභාග හැදෙනවා, සන්දාන හැදෙනවා. එතකොට පරිවාස හැදෙනවා. මේ හැම එකක්ම ඇතුලේ ඒ කාලයට සාපේක්ෂව ජනතාව තෝරගන්න වඩාත්ම යහපත් දේ. ඒතර පහුගිය කාලෙත් මම හිතන්නේ ජනතාව තෝරගත්ත වඩාත්ම යහපත් දේ. හැබැයි ඒක හොඳම දේ වෙන්නේ නැහැ. ඉතින් අපි හිතන දෙවන පරපුර හැටියට අපිට ගේන්න අවශ්‍යයි පක්ෂ දේශපාලනයෙන් මිදලා වඩාත්ම නිවැරදි දේ. අපි එතනට දැන් උත්සාහ කරමින් ඉන්නේ. කියන්නේ ජාතික වැඩපිළිවෙලක් තියෙනවා ඔයගලට. අනිවාර්යෙන්ම අපි හිතනවා පක්ෂ දේශපාලනයක් කළා හරියන්නේ නැහැ. හෙට මේ රටේ එන්න ඕනි උවිදු විජේවීරගේ චින්තනයක් නෙවෙයි. අපි දෙවන පරපුර ගේන්නේ උවිදු විජේවීරගේ දැක්මක් නෙවෙයි. අපිට අවශ්‍ය ජාතික දැක්මක්, ජාතික චින්තනයක්. ඒ ජාතික චින්තනය අවුරුදු 50ක්වත් මේ රට දුවන්න පුළුවන් විදිහට සැලසුම් කරන්න අවශ්‍යයි. ඒතකොට ඒකෙදි ඕනම පක්ෂයක හොඳ මිනිස්සුන්ට එකතු වෙන්න පුළුවන් විදිහට තමයි මේක නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙන්නේ. දවුදු ඔය ගේම් එක වට තනියෙන් ප්ලේ කරන්න බෑනේ. ඒ කියන්නේ උවිදු විජේවීර කියන චරිතේ මේක දේශපාලන බරක් කියනවනේ මේ විජේවීර කියන නමට. උවිදු කියන චරිතය ගත්තොත් සාමාන්‍ය රුසියාවේ දේශපාලන විද්‍යාවට ආචාර්ය උපාධියක් හදාරන අපි මාස්ටර්ස් එක කියන ශාස්ත්‍රපති උපාධියක් දේශපාලන විද්‍යාවෙන් රුසියාවේදී හදාරපු පළවෙනි උපාධිය ඉන්දියාවේදී හදාරපු ලංකාවෙත් ඉගෙන ගත්ත වැටි නැගිට ඉගෙන ගත්ත සාමාන්‍ය තරුණයෙක් උමිදු කියන්නේ. හැබැයි මේ විජේවීර කියන නමට ලොකු දේශපාලන බරක් මේ සමාජයේ තියෙනවා. ඒක මට අයිති දෙයක් නෙවෙයි. ඒක අරගල දෙකකදී 60 70ක ජීවිත පූජා කරපු මේ මව්බිමට ගැට ගැහිච්ච මහා බරක් තියෙන නමක් තියෙනවා. ඒතර ඒකත් එක්ක යම් නමක් මේ බිමේ ගොඩ නැගෙනවා. හැබැයි ඒකම මේ ඒකම විතරක් සාධකේ වෙන්නේ නැහැ මේ රට ගොඩ ගන්න. ඒක අර නමට හැදිච්ච කාරණාවක්. ඊට එහා ගියපු මම අර ඒකනේ කිව්වේ පක්ෂ වලට බෙදිච්ච නැති පිරිසක් එකතුලා කරන්න ඕන වැඩක්. ඒකයි උවිදු විජේවීර චින්තනයක් අපිට අවශ්‍ය නැහැ කියන කාරණා මම කිව්වේ. ඒතර අපේ වටා එකතුලා ඉන්නවා විශේෂයෙන්ම ලොකු තරුණ පිරිසක් සහ රට ආදරය කරන විද්වත් පිරිසක්. සහ මේ රට දාලා ගියපු උගතුන් සහ මේ රට දාලා ගිහිල්ලා ශ්‍රමය පිටරට මෙහෙමන ලොකු කණ්ඩායමක් ඉන්නවා. ඒතර ඒක තමයි මේකේ බලය. මේක අර උවිදු විජේවීර චරිතය නිතින් ඉස්මතු වෙනවා. නමුත් එතනින් එහාට ගියපු අපි ලොකු කණ්ඩායමක් හදන් ඉන්නවා මේ රට වෙනස් කරන්න. එතනිත් බලාපොරොත්තු වෙන්නේ දැන් මේ සාම්ප්‍රදායික දේශපාලනයේ ගැට ගැහිලා ඉන්න කවුරුත් එක්ක ගැට ගැහෙන්නේ නැතුව වෙනස්ව හිතන අලුතෙන් හිතන මිනිස්සු ටිකක් තරුණයෝ වෙන්න පුළුවන්. වැඩිහිටියෝ වෙන්න විශ්වවිද්‍යාල පද්ධතියේ මේ ආචාර්ය මහාචාර්යවරු විදේශ රටවල් උගන්වන අපේ ආචාර්ය මහාචාර්යවරු බොහෝ පිරිසක් ඉන්නවා තාම මේ දේශපාලනයත් එක්ක එහෙම ගැට ගැහිලා දේශපාලනය නොකරපු නමුත් රට සේවයක් කරන්න පුළුවන් මිනිස්සු. සමහරට නිල් පක්ෂ වෙන්න පුළුවන්. සමහරට රතු පක්ෂ වෙන්න පුළුවන්. සමහරට කොළ පක්ෂ වෙන්න පුළුවන්. අපි හැමෝත් එක්කම ගනුදෙනු කරන හැමෝම එකතු කරගන්නවා. අපිට අවශ්‍යතාවය තියෙන අවසානයේ අර ජාතික වැඩපිළිවෙල හදන්න. ඒතකොට මේකේ උවිදු විජේවීර කියන චරිතය අර දේශපාලන චරිතයක් නිසා නිතින් උස්මතු වුණාට මේකේ වටේ ඉන්නවා ලොකු පිරිසක් අපිට අර අවශ්‍ය ජාතික චින්තනයේ වැඩපිළිවෙල නිර්මාණය කරගන්න. කී දෙනෙක් විතර ඉන්නවද ඔබලඟ සංඛ්‍යා ලේඛන දත්ත එහෙම තියෙනවද? ඔව් සංඛ්‍යා ලේඛන දත්ත මම හිතනවා අපිට ඉන්නවා 100ක 200ක විතර හොඳ කණ්ඩායමක්. මේ මම මේ කතා කරන්නේ නායක පිරිසක් වගේ එහෙම. මේ කියන්නේ බුද්ධිය පැත්තෙන්. දේශපාලන වීම ගත්තොත් ඊට වඩා ලොකු පිරිසක් ඉන්නවා. අපි දිස්ත්‍රික්ක මට්ටමින් සංවිධානය ගොඩනගලා තිනවා. අපිට දිස්ත්‍රික් නායකයෝ ඉන්නවා, ආසන සංවිධායකවරු ඉන්නවා, ආසන නායකයෝ ඉන්නවා. ඒතර එහෙම ගැට ගහලා ඉන්න. ඒතර අපේ ඊට පස්සේ මේ ශේෂ්ත්‍ර වලට අපි බෙදලා තිනවා, කොටස් වලට බෙදලා තිනවා. රටවල් මං හිතන්නේ 10කට එහා අපිට විදේශ කමිටු නිර්මාණය කරලා තිනවා. ඒ ඇතුළේ අපිට ලොකු පිරිසක් ඉන්නවා. එක පුද්ගල චරිත මං අර මුලින් අහපු එකේ දැව්වේ. දැන් මේ රට හදන්න වැඩ පිළිලක් ගේන්න මිනිස්සු ටිකක් ඉන්න ඕනේ. අන්න එතන මේ බුද්ධි මණ්ඩලය කියන එකේ ගැට ගැහිච්ච පිරිස. ඒතර අපි මේක සංඛ්‍යා ලේඛන වල නැහැ. මෙතන 100යි මෙතන 200යි කියන කාරණාව. මේක තව පැතිරෙමින් යනවා. අපිට දිනෙන් දින පිරිස් එකතු වෙනවා බුද්ධිමතුන් විවිධ පක්ෂවල වැඩ කරන අය කියනවා ජාතික වැඩපිළිවෙලක් තියෙනවා අපි අදහස් අපි දෙන්න. ඒතර මට කියන්න බෑ මේ පුද්ගලයා මේ මගේ සංවිධානයේම කෙනෙක් කියලා. ඒ කියන්නේ සමහර කෙනෙක් ඉන්න පුළුවන් පක්ෂයකට වැඩ කරනවා. ඒ වැඩ කරන ගමන් අපිට කතා කරලා කියනවා උන්ද ඔයගොල්ලෝගේ ජාතික වැඩපිළිවෙලේ අදහස් මං කියෙව්වා. මං ගාව අදහස් ටිකක් තියෙනවා ජාතික වැඩපිළිවෙලට. මං කියනවා දෙන්න එකතු වෙන්න අපිත් එක්ක අපිට කතා කරන්න. අපි සංවාද කරමු. මේක උන්ද විජේවීර විතරක් කරන්න ඕනේ වැඩක් නෙවෙයි මේක රටක් කරන්න ඕනේ වැඩක්. ඒතර එහෙම ගත්තොත් මට කියන්න බෑ මේ පුද්ගලයා අපේ සංවිධානය කෙනෙක් කියලා. හැබැයි ඔහුගේ බුද්ධිය, ඔහුගේ හැකියාව ඔහු දායක කරනවා මේ අපි යන ගමනට. ඒ කියන්නේ තව වියත්මගක් නෙමෙයිනේ නේද? නෑ. එහෙම කතා. ඔව් ඒ දේශපාලනය අරමුණු කරගෙන ආපු සංවිධානනේ. ඉතින් ඒකෙත් ප්‍රශ්නේ තියෙන්නේ උගතුන්ගේ ප්‍රශ්නයක්වත් නෙවෙයි. උගතුන් දේශපාලනයෙන් දැන් අපි ස්වාමීන් වහන්සේලා දේශපාලනයට ඇවිල්ලා එතනත් ලොකු ප්‍රශ්නයක් නේද? සංඝයා වහන්සේ කියන්නේ මේ රට පාලනය කරන රජුටත් උඩින් ඉන්න පිරිසක්. එතකොට ඒ පිරිස මේ දේශපාලනයේ කොටසක් කඩාගෙන ඒම පාඩුවක් වුණා. ඒක තමයි බුද්ධිමතුනුත් අපි මේ රටේ කැලි ටිකක් කඩලා වෙනවා. දැන් දෙවන පරපුර බුද්ධි මණ්ඩපය කියලා එකක් හැදුවොත් මේක ප්‍රශ්නයක් වෙනවා.
ඒක අපි කියන්නේ මේක ජාතික මට්ටමින් ගන්න ඕනේ. සහ අපි උනත් දේශපාලනයේ අපි උනත් ගමන යද්දී අපිට විවේචන නැහැ. කවුරු හරි බුද්ධිමතෙක් මොන හරි දේශපාලන පක්ෂයකට වැඩ කරනවායි කියමුකෝ. මොන හරි විද්වත් සභාවක ඉන්නවායි කියමුකෝ. මොන හරි පක්ෂයකින් ඡන්දෙ ඉල්ලුවා කියමුකෝ. එතකොට ඒ දේශපාලනේ වෙනම තියෙනවා. දැන් අපි ජාතික ගමනක් යන්න උත්සාහ කරන්නේ. එතකොට මේ ජාතික ගමනේදී අපි ආමන්ත්‍රණය කරන්නේ අපි බලන්නේ ඔහුගේ දැනුම ශක්තිය. ඔහු දේශපාලනේ ගිහිල්ලා මොන දේශපාලන කාරණාවක් කරත් අඩුපාඩු ඇති. අඩුපාඩු හදා ගන්න ඕනේ අපි. එතකොට අපි හිතනවා දෙවන පරපුර හැටියට අපිට ගන්න පුළුවන් මිනිසුන්ගේ ශක්තිය. මොකද මේ රටේ මේ ඉන්න 2.50 ලක්ෂයක ජනතාව අඩු වැඩි වශයෙන් මේ තියෙන ප්‍රධාන පක්ෂ දෙක තා මේ ප්‍රධාන පක්ෂ දෙකත් එක්ක වාමාංශික පක්ෂ දෙක තුල හදපු සංධාන වලට අඩු වැඩි වශයෙන් මේ විශේෂයෙන්ම නිදහස් 77 නිදහස් ආර්ථිකයත් එක්ක මේ කාලේ ඡන්දෙ දීලා තිනවා. ඒතර අපිට කියන්න බෑ මේ පුද්ගලයා හරි මේ පුද්ගලයා වැරදි කියලා. අපි හිතන්නේ මේ රටේ මේ ඔක්කොම පුරවැසියෝ. දැන් අපි බෙදාගෙන ඉන්නවානේ ටොයියෝ බයියෝ ජෙප්පෝ කියලා. දෙවන පරපුරට එහෙම කවුරුත් නැහැ. අපිට ඉන්නේ මේ රටේ පුරවැසියෝ. අපිට මේ හැමෝගෙම දක්ෂතාවයන් තියෙනවා අපි එකතු කරගන්නවා. අඩුපාඩු තියෙනවා නම් අපිට හදාගන්න පුළුවන් වෙන්න ඕනේ. ඔබ හිතනවාද ඒ ආකාරයෙන් ලංකාවේ ආකල්ප සංවර්ධනය කර හැකි ඔය චින්තන ධාරාවන් වෙනස් කර හැකි? අමාරුයි. පුළුවන්. ඒ කියන්නේ ඉස්ලාම කණ්ඩායමට හොඳ චින්තනයක් දැක්මක් තියෙන්න ඕනේ, හොඳ සැලැස්මක් තියෙන්න ඕනේ, වැඩ පිළිලක් තියෙන්න ඕනේ, අරමුණක් තියෙන්න ඕනේ සහ ඒකට කැප වෙන්න ඕනේ. දැන් මේකේ චින්තන ධාරාව සම්පූර්ණයෙන්ම බිඳ වැටිලා තියෙන. ඒ කියන්නේ ජාතික චින්තනයක් නැතුනේ අපි මේ ආවේ අවුරුදු 73 ඇතුළෙම. ඒතර මේ චින්තනයක් හදනවා අවුරුදු 73ක් නැති එකට අමාරු වෙන්න පුළුවන්. හැබැයි අමාරුයි කියලා අපි මේක අතහැරලා හරියන්නේ නැහැ. එහෙම බැරි ජාතියකුත් නෙමෙයි මේක. ඉතිහාසයේ ලෝකේ ඕනම රටවල් වැටෙනවා. වැටලා නැගිටිනවා. චීනේ මීට අවුරුදු ගානකට කලින් ගත්තොත් අබින් බිබි චින්තනයක් මුකුත් නැතුව හිටපු රටක්. හැබැයි අද ලෝකේ බලවත්ම රට වෙලා අපි හම්බන්තොට වරාය අත්පත් කරගන්න තරම් මහා ශක්තිමත් රටක්. මෙතනින් පාරට බැස්සම දැන් චීන බෝඩ් ගහපු කඩ පෙළි ඕන තරම් තියෙනවා. ඔබතුමියක් දකින්න ඇති. ඉතින් එහෙම ශක්තිමත් ජාතියක් වශයෙන් නැගිට්ටි අර අබින් බිබි ලෝකෙම බිම වැටලා තිබ්බ රටවල්. වෙනස් කරන්න පුළුවන්. ඒකට අවශ්‍ය කණ්ඩායම සහ ඒ උගතුන් ටිකයි අරමුණ වෙනුවෙන් කැප වෙන්න මිනිස්සු එකතු වුණොත් ඒක අපිට වෙනස් කරගන්න පුළුවන්. දැන් ඔබ කොතෙක් කිව්වත් ඔබ ඔය යන්නේ තනි ගමනක්. ඔබ දැන් මේ පිහිටුවා ගත්ත දෙවන පරපුරත් එක්ක කියලා. බිම්මට්ටමේ කතාව, දේශපාලන වේදිකාවේ කතාව, සමාජයේ කතාව, ඔබ කාගේ හෝ කවුරුන් හරි කියන කතාව. ඒ කියන්නේ ඔබ බැසිල්ගේ කෙනෙක් නැත්නම් ඔබ ගෝඨාභයගේ කෙනෙක් එහෙම නැත්නම් ඇවන්ගාඩ් එකේ එකතාවක්. ඔය වගේ කතා ගණනාවක් තියෙනවා විදු. අදවත් අපිට ඇත්ත කියන්න පුළුවන්ද? පැහැදිලිව මම හැමදාම කියපු ඇත්ත කියන්නේ දෙවන පරපුර කිසිම දේශපාලන පක්ෂික හෝ දේශපාලන කණ්ඩායමක බලල්ලතක් නෙවෙයි. මේක ස්වාධීන ව්‍යාපාරයක්. ඔතන විදු එක ප්‍රශ්නයක් එන්නේ ඔබ එක වරක් ලංකාවට පැමිණීමේදී කියනවා පොහොට්ටුවේ සංකල්පය ඔබට ගැලපෙනවායි කියන කාරණය. මේක නෙමෙයිද ඔය මෙහෙමයි. ඔව් කාරණේ වෙන්නේ මම 2019 ලංකාවට එනවා. 19 ලංකාවට එන්නේ දෙසැම්බර් මේ වගේම නිවාඩු කාලයත් එක්ක ගැට ගැහිලා මම ලංකාවට එන්නේ. එනකොට ජනාධිපතිවරණේ තියලා ඉවරයි. අලුත් ජනාධිපතිවරයෙක් පත් වෙලා ඉන්නවා. එතකොට මගෙන් එයාපෝට් එකේදී අහනවා මොකද්ද මේ ඔබේ දේශපාලනය කියලා. එතකොට අහනවා ඔබ ජනතා විමුක්තිවරණෙන් දේශපාලනය කරනවාද කියලා. මම පැහැදිලිවම කියනවා මගේ මතවාදයේ ජවිපේ මතවාදයට ගැලපෙන්නේ නැහැ. වාමාංශික දේශපාලන ව්‍යාපාරයකට මේ රටේ බිම පැලවෙන්න බෑ. විශේෂයෙන්ම මේ තියෙන ඔවුන්ගේ තියෙන දේශපාලන මතවාදයන් එක්ක තාත්තගේ දේශපාලනේ මට අයිති නැහැ. අපි එකට තාත්තට ගරු කරන්නේ නැහැ කියන කාරණාව නෙවෙයි. මේ වර්තමානයේ මම හිතන්නේ ජවිප දේශපාලනේ දැන් ජවිපෙත් නැහැ. ඒතකොට ජවිප දේශපාලනේ ජවිපෙත් නැත්නම් මගෙන් හරියන්නේ නැහැ නේද? මම කියනවා මගේ දේශපාලනේ වෙන තැනක තියෙන්නේ. මට තියෙන ජාතික මතවාදයක්. මම දැන් අර උපදිනත් එක මීට කලින් කතා කරලා කිව්වේ මම අදත් ඉන්නේ මගේ මතවාදයේ තියෙන ජාතික මතවාදයක. මේ රටට ජාතික වැඩ පිළිවෙලක් ඉන්නවා. ඔබට පොහොට්ටුවේ ජාතික මතවාදයට ගැලපුණාද මේ මතවාදය? මම ඒකයි මේ කාරණා පැහැදිලි කරන්න දාන්නේ. එතකොට පොහොට්ටුවේ මතවාදයක් තිබ්බනේ ජාතික මතවාදය කියන එක. එතකොට උන්ට ප්‍රතිපත්ති මාලාවක් තිබ්බා. එතකොට මගෙන් මාධ්‍යවේදී අහනවා දැන් මේ පොහොට්ටුවේ අලුත් ජනාධිපති පත් වෙලා තියෙනවානේ. මොකද්ද හිතන්නේ? ඒත් මම කියනවා අලුත් ජනාධිපති කෙනෙක් පත් වෙලා ඉන්නවා. හොඳ වැඩ පිළිවෙලක් තියෙනවා. අපි බලමු මේක. මේ වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරයිද නැත්නම් ජනතාවගේ හොඳ ප්‍රතිචාරයක් තියෙනවා කියන කාරණේ. එතකොට ඒ කාරණාව කියද්දි බොහෝ දුරට මේක ගලප්ප ගන්නවා සමාජයේ විසින් මේ මගේ මතවාදය සහ මේ මතවාද දෙක එකයි කියන කාරණාව. ඒතකොට ජාතික මතවාදය කිව්වම අපි වචනේනේ කියන්නේ අභ්‍යන්තර කාරණා අපිට විග්‍රහ කරන්න හම්බෙන්නේ නැහනේ. මම ජාතික මතවාදයේ වශයෙන් මොකද්ද කියන්නේ මොකද්ද කියන කාරණා. ඒතකොට ওই කාරණා ටික ගලප ගන්නවා සහ මගේ අර කියපු වොයිස් කට් එකේ සම්පූර්ණ දිග එකක් තියෙනවා. අහනවා මගෙන් ඔබ ඡන්දය ඉල්ලනවාද කියලා. මං කියනවා නෑ ඡන්දය ඉල්ලන්නේ එහෙම තාම තීරණයක් කොහෙන්වත් අරන් නැහැ. ජවිපෙන්වත් එහෙම කාගෙන්වත් නැහැ. මං ඕන කෙනෙක් එක්ක හැබැයි කතා කරනවා කියලා. ඒතකොට මේ සම්පූර්ණ වීඩියෝ ක්ලිප් එක ගන්න නැතුව ඒකෙන් පුංචි කෑල්ලක් කපලා අරගෙන ඒක තමයි අර ඊටම එක කනගාටුදායකයි මේ බංකොලොත් වෙච්ච වාමාංශික ව්‍යාපාරයක් මේ තමන්ගේ දේශපාලන පටු අරමුණු සඳහා මේක පාවිච්චි කරන්නේ. ඊට පස්සේ විවිධ දේශපාලන පක්ෂ වලින් ආරාධනා මොකද විජේ විරණවට තියෙනවනේ බරක් ඡන්දේ ඉල්ලන්න මැතිවරණ වලට විවිධ යෝජනා කතා බහ එනවා.
ඒතර ඒ කාරණා ටිකත් එක තමයි මේක ගලප්පගන්නේ. මේ ගැලපෙනවා කියන. ඊට පස්සේ මගේ ඉන්ටර්වයුව එකක් ගන්නවා YouTube එකකින් YouTube ඉන්ටර්වයුව එකක්. ඒකෙදිත් මගෙන් නැවත ඔය ප්‍රශ්නේ අහනවා. ඇයි ජවිපෙ තෝරගන්නේ නැත්තේ කියලා. මම කියනවා නෑ මගේ මතවාදේ ඒ වාමාංශික මතවාදේ නේ මම ඉන්නේ එතනින් මෙහා තැනක. මේ වාමාංශික ව්‍යාපාරේ මේ රටේ සංස්කෘතික පදනම පිළිගන්නේ නැත්තම්. මේ රටේ සංස්කෘතික පදනම පිළිගන්නේ නැති කිසිම ව්‍යාපාරයකට මේ රටේ පැලවෙන්න බෑ. ඒකට ගමනක් නැහැ. රුසියාවේ පවා සමාජවාදී බිඳ වැටෙන්න බලපාපු කාරණා අපි ශිෂ්‍යයෝ හැටියට ආචාර්ය උපාධිය හදාරන ශිෂ්‍යයෝ හැටියට අපි හදාarලා තියෙනවා. ලෝකේ පුරාම සමාජවාදී බිඳ වැටලා තින්නේයි අපි ඒක තේරුම් අරගෙන තියෙනවා. ඒතර ඒ කාරණාත් එක්ක මම නැවත පැහැදිලි කරන් ඉද්දි ඔය කාලිනකොට විවිධ යෝජනා අදහස් එනවා ඡන්ද ඉල්ලන්න එහෙම කාරණා ගණනාවක් තියෙනවා. ඒකටම ඔබට පොහොට්ටුවෙන් ආරාධනාවක් ආවද? ඡන්ද ආරාධනා හැම පැත්තෙම තියෙනවා. හැම පැත්තෙම තියෙනවා ප්‍රධාන පක්ෂ වලින් තියෙනවා. JVP කෙනුත් තියෙනවා. JVP එකෙන් නැහැ. JVPත් එක්ක මම හිතන්නේ JVP එහෙම දේශපාලනයක් නැහැ. ඒ දේශපාලනයක් එහෙම නැහැ. එහෙම කතා බහක් වෙලා නැහැ. මම JVP පන්ති 5 කරලා පන්ති 7ක් තිබ්බ මම කරනකොට 2012 වගේ පන්ති 7 කරා. ඒ පන්ති 7 කරද්දි මට තේරුණා මේ දේශපාලන වැඩ පිළිවෙලට ඉදිරි අමාරුයි කියන කාරණේ. දේශපාලන අපි උපක්‍රම තෝරන්න ඕනේ. ඒක අමාරුයි කියන කාරණේ. එතකොට ඔය ඉන්ටර්වියු එකේදී මගෙන් නැවතත් අහනකොට මම කියනවා නෑ මගේ මතවාදයේ තියෙන ජාතික මතවාද සහ මං යා යුතු ගමනක් තියෙනවා. ඒ කියන්නේ මම කඳුරු ජීවිතයක ඉන්නේ. එතකොට මේ දේශපාලන ඇතුලේ හිර කළා අපිව තියෙන්නේ. එතකොට ඒක ඇතුලේ අපි යම් තැනක විශ්වාස කරනවා කවුරුන් හෝ අපිට උදව් කරයි කියලා. විවිධ කණ්ඩායම් අපේ මුලින්ම අපේ මාමා හිටියා ඩොක්ටර් ෆර්නෑන්ඩෝ අපිට උදව් කරයි කියලා අපිට නිදහස් වෙන්න ඔහු දේශපාලන වාසි ගන්න ඇවිල්ලා එතනදි ඒක බිඳ වැටෙනවා. ඊට පස්සේ පක්ෂ සම්බන්ධන පක්ෂ කියන්නේ ජනතා විමුක්ති පෙරමුණ ඔවුනුත් ඉතින් මං හිතන්නේ මේ පෞද්ගලික කාරණා අපි ලොකුට කතා කරන්න ඕනේ. ඔවුනුත් ඒ අපි විශ්වාස කරපු විශ්වාසයන් බිඳවට්ටලා ඒ අපේ නිදහස නැති කියලා අපිව කඳවුරට ගාල් කරනවා. ඒ පක්ෂෙත් අපිව බිඳවට්ටන. එතකොට මට දේශපාලනට එන්න නම් මේ තියෙන මාර්ගය ඇතුලේ මං උපක්‍රම තෝරන්න ඕනේ. සහ ලිඳට වැටිච්ච කෙනා ලින්කටෙන් ගොඩ එන්න අවශ්‍ය. ඉතින් එහෙම උපක්‍රම ඇතුලේ තමයි මම ගමන් කරමින් මේ දෙවන පරපුර හදන්න අවශ්‍ය බිම නිර්මාණය කරගන්නේ. මෙතනින් එහාට මම මේක ලොකුට පැහැදිලි කරන්න යන්නේ නැහැ. මම හිතන්නේ මේක තේරුම් ගන්න පුද්ගලයන්ට මේක තේරුම් ගන්න පුළුවන්. ඉතින් ওই කාරණාත් එක්ක ওই ඉන්ටර්වියු එකේදී මගෙන් අහන නැවත ඔබ පොහොට්ටුවට මේ එකතු වෙනවද කියන කාරණාව. ඒකට ලොකුට ආරාධනා හැම ලැබිලත් නැහැ. ඒ අහනකොට මම කියනවා ජනතාව මේ මම පොහොට්ටුවේ කෙනෙක් කියලා හිතන එක මම කවදාවත් පොහොට්ටුවේ වේදිකාවකටවත් එහෙම ඡන්ද වේදිකාවකට කවදාවත් නැගලා නැහැ. මගෙන් අහනවා ඔබ මේ පොහොට්ටුවේට එකතු වෙන්න ප්‍රධාන හේතුව වෙන්නේ පොහොට්ටුවට එකතු වෙලා වෙන්න හේතු වෙන්නේ කියලා අහනවා. මම කියනවා නැහැ. එහෙම එකතු වෙලා නැහැ. විවිධ කතා බහ විවිධ යෝජනා තියෙනවා. නමුත් එහෙම එකතු වෙලා නැහැ. එකම දේ වෙන්නේ මගේ ජාතික මතවාදයයි අර මේ මොහොතේ සහරාන්ගේ ප්‍රහාරයත් එක්ක ඒ ජාතික රැල්ලක් නිර්මාණය වෙනවානේ. ඒ ජාතික මතවාදයයි දෙක ජනතාවයකට ගලප්පගෙන ඔවුන් හිතනවා මමත් මේකේ කොටසක් කියලා මං කියනවා. හැබැයි මේ මාධ්‍යවේදී එක YouTube එකට දානකොට දානවා මගේ මතවාදය පොහොට්ටුවට ගැලපෙනවා උින්දු විජේවි කියලා දානවා. හැබැයි ඒකේ ඇතුළ කතාව ඇහුවොත් මම පැහැදිලිවම කියනවා මේක මඩවලක්. මේ මඩවලේ තමයි අපිට දේශපාලනය කරන්න වෙන්නේ. මේකේ තියෙන මේ ගැඹුර පළල අපි දැනගෙන හිටියේ. හැබැයි කතාව අහන්නේ ඒක දැන් ආයි ස්ක්‍රීන්ෂොට් එකක් අරගෙන අර කෑල්ලත් එක්ක ඒක එකතු කරලා ඒක වෙනම මඩක් විදිහට මේ දේශපාලනය මඩ දේශපාලනය කරනවනේ හැමෝම. ඉතින් ඒ මඩ දේශපාලනය ඒගොල්ලන්ට හොඳට පුරුදුයි. නේ ඉතින් ඒ මඩ දේශපාලනට අපි යන්න සූදානම්කුත් නෑ. අපි දෙන කාලයත් එක්ක මේක ඔප්පු කරන්න පුළුවන්. මේ පැහැදිලිවම මට කියන්න පුළුවන්. කවදාවත් මේ ප්‍රධාන ධාරාවේ පක්ෂයක් එකතු වෙන්නේ නෑ පැහැදිලිවම නෑ. කවදාවත්ම නෑ. අපි හැබැයි දේවල් ඕන තරම් අහලා තියෙනවා. ඒක භාවිතයෙන් පෙන්න. පැහැදිලි කරන්න වෙනවා. ඒ කියන්නේ දැන් මේ ප්‍රධාන දේශපාලන ධාරා ඇතුලේ අපි කඳුරු ජීවිතයන් එකත කරන්නේ. ඒතර මේ අපි ඉන්නේ හමුදාව කියන්නේ මේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂයක කොමුණ හෝ බලයේ මෙහෙවන පක්ෂය යටතේනේ තියෙන්නේ ලංකාවේ හමුදාව කියන්නේ. එතකොට අපි ඉන්නේ පාලනය යටතේ. ඒතර අපිට සිද්ධ වෙනවා යම් තැන්වලදී උපක්‍රමශීලීව මෙතනින් එළියට එන්න. ඒතර ඒ උපක්‍රමات එළිය අපි ස්වාධීන වුණාට පස්සේ ව්‍යාපාරයක් නිර්මාණය කරගත්තා ඊට පස්සේ අපි ආපහු ඒ ඇත්ත එක ගැට ගහන්න අවශ්‍යතාවයක් නැහැ. ඒතර මට පැහැදිලිව කියන්න පුළුවන් දෙවන පරපුර අපි බිහි කරන්නෙම කිසිම දේශපාලන පක්ෂයකට ගැට ගහන්නේ නෙවෙයි. ඒ කියන්නේ අපි මේ දේශපාලන පක්ෂ සම්බන්ධයෙන් වෛරයෙන් නෙවෙයි කතා කරන්නේ. මේ රතු පක්ෂයත් එක්ක වෛරයෙන්, කොළ පක්ෂයත් එක්ක නිල් පක්ෂ වෛරකින් නෙවෙයි. දැන් මේ රටට අවශ්‍යයි ජාතික මතයක්. එතනදී අපි හිතනවා මේ කුමනෝ පක්ෂයකට දැන් මම හිතලා මේ මගේ තාත්තගේ පක්ෂය කියලා කොහේ හරි තැනකට ගියයි කිමුකෝ. දැන් එහෙම පක්ෂයක් නැහැ තාත්තගේ නම තියෙන පක්ෂය දැන් ඡන්ද ඉල්ලන්නේ නැහනේ. එතකොට අපි මොකක් හරි කඳවුරකට ගියයි කිමු. එතකොට මේ අනිත් කඳවුර අපිට ග්‍රහණය කරගන්න බැරි වෙනවා. අපි නිල් කඳවුරට ගියොත් ඒකයි මම කියන්නේ අර ජාතික චින්තනයක් හදන්න දැන් රටේ තරුණියෝ බිම හැදිලා ඉන්නවා මේ කිසිම එකකට ගැට ගහන්නේ නැතුව. ඒකට නායකත්වය දෙන්න කවුරුත් නැහැ. ඒතර අපි උත්සාහ කරනවා මේ කිසිම පක්ෂයකට ගැට ගහන්නේ නැතුව. නමුත් මේ හැම පක්ෂයකම ඉන්න හොඳ මිනිස්සු ටික එකතු කරගන්න පුළුවන් ව්‍යාපාරයක් නිර්මාණය කරන්න. එහෙම කරේ නැතොත් කවදාවත්ම අපිට ජාති කර්මයකට යන්න බෑ. ඒකයි අපි කියන්නේ මේ අපි විවේචනය කරන්නත් නෙවෙයි එන්නේ, පහර දෙන්නත් නෙවෙයි එන්නේ. හැබැයි අපි මේ හැම එකෙම ඉන්න හොඳ මිනිස්සු එකතු වෙලා හැදෙන වේදිකාවකට අපි ඉඩ තියෙනවා. ඒ වේදිකාව නිර්මාණය කරනවා. මේ ලංකාවේ තියෙන ප්‍රධාන පක්ෂ තුනටම ওই වේදිකාව හදන්න බෑ.
කොච්චර කාලය යනවද ඔය ඔබේ වේදිකාව පටන් අරන් තියෙන්නේ හැදීගෙන යන්නේ. හැදීගෙන යන්නේ කවද්ද ඔබ එළියට එන්නේ පක්ෂයක් විදිහට නාම ඉතාලම යෝජනා දීලා ඉතාම නුදුරේ සිසුයි අපි බලාපොරොත්තු වෙනවා ඒ මේක කියන්නේ ඊළඟ ජනාධිපතිවරණයේදී අපි නුදුරේම බලන්න පුළුවන් ඒක අනිවාර්යයෙන් ජනාධිපතිවරණයේදී කෙලින් කියන්න අනිවාර්යයෙන්ම දැන් ප්‍රධාන ඡන්ද දෙකක් එන්නේ. අපි දන්නේ නැහැ මොකක් කලින් එයිද කියන එක. 2024 ඡන්දයකට උවිදු අනිවාර්යයෙන්ම ජාතික ඡන්දයට අනිවාර්යයෙන්ම උවිදු නෙවෙයි දෙවන පරපුර ඉදිරිපත් වෙනවා අනිවාර්යයෙන්ම. එතකොට නාම යෝජනා දීලා පක්ෂයක් විදිහට එන්න අපි බලාපොරොත්තු වෙන මේ පක්ෂයක් නිර්මාණය කරන්න සඳහා දැන් මේ වැඩ කටයුතු කරගෙන යන්නේ. මොකද අර මම කලින්ම කියපු තමයි අපි දැන් ගොඩක් තියෙන චෝදනාවක් තමයි මේ තරුණ පිරිස අපි එකතු කරගෙන ඔය තියෙන බලල්ලක් අතක් වගේ ගිහිලා මේකට එකතු වෙයි කියන කාරණාව. ඒතකොට ඒකටත් ජනතාව හිතන්න පෙළඹෙනවා. මොකද ජනතාවට තාම අපේ පක්ෂයක් දකින්න නැහැ. පක්ෂයක් නොහදන්න අපි තීරණය කරේ අපිට අවශ්‍යයි ජාතික ව්‍යාපාරයක්. අපි පක්ෂයක් හැදුවොත් මේ මොහොතේ ලොකු පිරිසක් එකතු වෙවි. හැබැයි ඒක හදාගෙන අපි ගියොත් අපි ආපහු හිර වෙනවා. මේ ජනතාව දැන් මේ පාර හිර වුණේ 2015 යහපාලනයක් ගෙනල්ලා හිර වුණේ. ඒ හැමතැනම ජනතාව හිර වුණේ මේ පක්ෂ දේශපාලනට ගිහිල්ලා. අපිත් ඕකේ ගියොත් අපි තේරුම් ගන්න ඕනේ අපි වර්ධනය වෙනකොට අර සිදුහත් කුමාරයත් එකරයින් නෙවෙයිනේ මේ ධර්මයේ දේශන අධික සැප විඳලා බැලුවා. අධික දුක දීලා බැලුවා. ඊට පස්සේ මැදුම් පිළිවෙතේ ගිහිල්ලා තමයි මේ ධර්මය අවබෝධ කරගත්තේ. ඒතකොට අපි වුණත් මේ අපි ඊටත් පල්ලෙයන් ඉන්නේ සිදුහත් කුමාරයා තරම්වත් එහෙම මේ තැනක නෙවෙයි. ඒතකොට අපි වුණත් මේ දේශපාලන ගමනේ ඇවිදිමින් තමයි තෝරමින් යන්නේ. යන තැන්වලදී අපි සත්‍යය වටහා ගන්නවා. ඒතකොට එහෙම යන ගමනක තමයි අපි දැන් තීරණය කරලා තියෙන්නේ මේකේ අපි දේශපාලන ව්‍යාපාරය නිර්මාණය කරන්න ඕනේ, පක්ෂය නිර්මාණය කරන්න ඕනේ කියන කාරණේ. ඒතකොට මේ පක්ෂය නිර්මාණය කරද්දී මම හිතනවා අපිට යම් කාලයක් අවශ්‍යයි. ඒ කියන්නේ අපිට එකරයින් පක්ෂයක් නිර්මාණය කරන්න බෑ. ඒකට යම් සාධාරණ කාලයක් යනවා. ඒක ලියාපදිංචියට වැඩ පිළිවෙලට. නමුත් අපි මේ මාවතේ ගමන් කරමින් ඉන්නවා. මම හිතන්නේ ඊටාම නුදුරේදී අපිට පුළුවන් මේ අපේ දේශපාලන පක්ෂය කියන දේ එළියට දෙන්න. එතකොට මේ පක්ෂයක් දෙවන පරපුර නමින් දෙන්නේ එහෙම නෑ දෙවන පරපුර කියන්නේ සමාජ ව්‍යාපාරයක්. ඒතර දේශපාලන පක්ෂයකට අවශ්‍යයි දේශපාලන නමක්. ඒතර ඒකට දේශපාලන නමක් ඒවි. පොනිති ලංකාදීප රතුකට්ට ඔස්සේ අපි මම හිතන්නේ ප්‍රථම වතාවට උවිදු මේක ප්‍රථම වතාවට මේ කාරණාව එළියට දෙන්නේ අපිට කියන්නේ ඊළඟ මැතිවරණයේදී දෙවන පරපුර සංවිධානය පක්ෂයක් විදිහට එළියට එන සූදානම්. ඉතින් ඔබ සූදානම් වුණොත් සූදානම් යම් කිසි වෙනසකට යන්නට වෙනස්කම් රසක් කරන්නට. ඉතින් ඔබේ අතේ තමයි ජනතා මනාපය තියෙන උමිතු කාල වේලාව අපිට තාමත් සීමිතයි. මට පොඩි උත්තර ටිකක් ඕනේ. මොකද ඔබ ඒ ආකාරයෙන් ඔබේ ඡන්දේ භාවිතා කරනවා නම් උදුගෙන් මම මේ ප්‍රශ්න ටික අහන්න ඕනේ. අද දවසේදී අපිට විලිවහ ගන්න විතරයි පුළුවන් වෙනා තියෙන්නේ. කන්න බොන්න නැහැ. බොහෝ දාර්ශනික දේවල් කිව්වට තේරෙන්නෙත් නෑ නිබඳු. අපි ඔබට මට වැදගත් වෙන්නේ රුපියල් 1000ක් අරන් ගිහලා කඩේට ගිහලා බලු ගොඩාක් ගන්න එක. අපි මෙතන නොයේ දාර්ශන සංඛ්‍යා ලේඛන කිව්වට වැඩක් නෑ. දෙවන පරපුරට පුළුවන් දෙහෙම දෙයක් කරන්න. මිනිසුන්ගේ කන බොන වියදම ඒ ආකාරයෙන් සකසන්න. පැහැදිලිවම පුළුවන්. ඒ කියන්නේ සැලැස්මක්, ජාතික සැලැස්මක ගමනක් ගිහලා නිෂ්පාදන ආර්ථිකයක් හදලා රටට මුදල් එන්න වැඩ පිළිලක් හැදුවම ජනතාවට පුළුවන් සතුටින් ජීවත් වෙන්න පුළුවන් ආර්ථිකයක් නිර්මාණය කරන්න ඒක කරන්න පුළුවන්. ඒ කියන්නේ අයිමත් පාම් පොලිමක ගෑස් පොලිමක එහෙම ඉන්න අවශ්‍ය වෙන්නේ නැහැ. පැහැදිලිවම. ඒ කියන්නේ දැක්මක් සැලැස්මක් නැතිකමේ ප්‍රතිඵල තමයි අද මේ භුක්ති විඳින්නේ. ඉතින් නිසි කල්පනාකරණයක් අවංක දේශපාලනයක් කරන මිනිස්සු ටිකක් ආවොත් මෙතනට මේක ගොඩනගා ගන්න පුළුවන්. ඒකට මම හිතනවා හොඳ ශක්තිය තියෙන ධෛර්යය තියෙන ලොකු පිරිසක් මේ රටේ ඉන්නවා. ඒ මිනිසුන්ට එකතු වෙන තැනක් හදලා නැහැ. එකතු වෙන තැන හදලා ඒ මිනිසුන්ගෙන් වැඩක් ගත්තොත් අපි වැඩක් ගත්තොත් ඔය පෝලිං වල ඉන්න වෙන්නේ නැහැ. විධායක ව්‍යවස්ථාදායක අධිකරණයේ ලංකාවේ හරි ප්‍රශ්නයක් වෙලා. සමබර නැහැනේ මේ ප්‍රශ්නේ. මේ ප්‍රශ්නට ඔබට විසඳුමක් තියෙනවද? පැහැදිලිව. මේ තියෙන දේශපාලන ක්‍රමය වෙනස් කරන්න අවශ්‍ය. මම දේශපාලන විද්‍යාව සම්බන්ධයෙන් ආචාර්ය උපාධියක් හදාරන්නේ. ලංකාවේ මං හිතන්නේ 77න් පස්සේ මේ නිර්මාණය වෙච්ච දේශපාලන ක්‍රමයේ ඇතුලේ බඩගෝස්තරවාදී දේශපාලනයක් තියෙන්නේ. විධායකට අධික බලතල ප්‍රමාණයක් දීලා ව්‍යවස්ථාදායක සහ අධිකරණය හීන කරලා තියෙන්නේ. ඒතකොට අර අපි සාමාන්‍ය උදාහරණයක් කියනකොට මේ වහලක් රඳවලා තියෙනවා කණු තුනක. ඒතර මේ කණු තුන එක වගේ ශක්තිමත් වෙන්න ඕන කියලා කියනවා ව්‍යවස්ථාදායක විධායක අධිකරණ. හැබැයි දැන් වෙලා තියෙන ව්‍යවස්ථාදායක කියන එක ඊටාම ශක්තිමත් උසයි අනිත් දෙක දුර්වල. මේ දෙක දුර්වල වුණාම වෙන්නේ මේ රාජ්‍ය කියන එක කඩන් වැටෙන්න පුළුවන්. ඒතර එහෙම තැනක අපි ඉන්නේ. අපි හිතනවා මේක වෙනස් කරන්න මේ තියෙන දේශපාලන ක්‍රමවේදය විතරක් නෙවෙයි සමාජය විතරක් නෙවෙයි මේ සිස්ටම් එකත් වෙනස් කරන්න ඕන නිසා මේ අපේ දේශපාලන ප්‍රධාන අපි ගැට ගහලා තියෙන දේශපාලන ධාරාව ඇතුලේ මේ විධායක ව්‍යවස්ථාදායක අධිකරණය නැවත අපි නිර්මාණය කරගන්න අවශ්‍යයි කියන තැන. ඒකෙන් මම අපි පුංචි උදාහරණයක් කිව්වොත් මේ පාර්ලිමේන්තුවේ අපේ දැන් ගොඩක් ඡන්දෙන් යන්නේ හොරු ටික. වැරදි. කියන්නේ හොරු ටිකක් තමයි පාර්ලිමේන්තුවට යන්නේ. එහෙම නැත්නම් මේ රට ආදරය කරනම මිනිස්සු ටික නෙවෙයි යන්නේ බුද්ධිමතු ටික යන්නේ. ඒතර ලෝක දේශපාලනේ තියෙනවා දිත්ත පාර්ලිමේන්තු කියලා ක්‍රමයක්. ඒතර දැන් එංගලන්තේ ගත්තත්
ඇමරිකාව ගත්තත් ඉන්දියාව ගත්තත් ඒ හැමෝම දිත්ත පාර්ලිමේන්තු ක්‍රමයට ගිහිලා තියෙන්නේ. ජේ.ආර් මහත්තයා ලංකාවට මේ ක්‍රමයේ අලුතෙන් ව්‍යවස්ථාව ගේනකොට හිතාමතාම හෝ සැලසුම් සහගත හෝ මේ දිත්ත පාර්ලිමේන්තු ක්‍රමය අයින් කරා අරගොල්ලන්ගේ ප්‍රජා තරු 4 තරු 5 ප්‍රජාතන්ත්‍රවාදය ගිනවයි කියලා අවශ්‍ය කොටස් ටික අයින් කරා. මේ දිත්ත පාර්ලිමේන්තු ක්‍රමය මම පුංචියට කෙටියෙන් කියන්නම්. පාර්ලිමේන්තුවේ කොටස් දෙකක් තියෙනවා. පහළ පාර්ලිමේන්තුව සහ ඉහළ පාර්ලිමේන්තුව. අපි හිතනවා ඉහළ පාර්ලිමේන්තුවට යන්න ඕනේ රටේ බුද්ධිමතුන්. විගණාධිපතිවරයා තමන් ශේෂ්ත්‍රයේ ඉගෙනගෙන උඩටම ගිහිලා විගණාධිපති ධූරයෙන් විශ්‍රාම ගන්නකොට ඔහු ඡන්දය ඉල්ලන්න තුව නිතින්ම මේ ඉහළ පාර්ලිමේන්තුවට එන්න ඕනේ. කුෂිකර්ම ශේෂ්ත්‍රයේ, දීවර ශේෂ්ත්‍රයේ මේ හැම අමාත්‍යාංශයකම ඉන්න දෙපාර්තමේන්තුවකම ඉන්න රාජ්‍ය නිලධාරියා ඉන්නවනේ. විශ්වවිද්‍යාලයෙන් උපාධිය අරගෙන අවුරුදු 30ක් 40ක් ඉගෙනගෙන ඒවල අවුරුදු 30ක් 40ක් වැඩ කරලා ඒ පන්නරය අරගෙන එනවනේ ලේකම් ධූරයට හෝ ඉහළම පුටුවට. එන්නේ දේශපාලන පත්වීම නෙවෙයිනේ. ඒ ඔහුගේ ශේෂ්ත්‍රයේ බුද්ධි මට්ටමින් ඔහු එන්නේ. අන්නේ බුද්ධිමතුන් ටික විශ්‍රාම ගියාම පිටරට යනවා. මේ විශ්‍රාම යන බුද්ධිමතුන්ට අපි දෙන්න ඕනේ ඉහළ පාර්ලිමේන්තුවේ පුටුවක්. අනිත් හැම ශේෂ්ත්‍රයකම. ඒතකොට මේ පාර්ලිමේන්තුව ඡන්දෙන් නෙවෙයි තේරෙන්නේ. ඒතකොට ඒගොල්ලෝ ඡන්ද වලට ගැට ගැහිලා නැහැ. මිනිස්සු පාර කඩන්න එපා කියනකොට මිනිස්සු මෙතනින් පාර හදන්න කියනකොට දේශපාලඥයා ඡන්ද ගැන හිතලා කඩොලාන කැලේ පිට්ටනි හදන්න යනවා. ඔක්සිජන් කන්නද කියලා අහනවා. හැබැයි බුද්ධිමතුන් එහෙම කරන්නේ නැහැ. අර දේවානිලා වගේ කට්ටියට නිතින්ම පාර්ලිමේන්තුවට එන්න වැඩ පිළිලක් හදලා තියෙන. එතකොට මේ පහළ පාර්ලිමේන්තුව ගන්න හැම තීරණයක්ම ඒ කියන්නේ ජනතාවත් එක්ක ගැට ගැහිලා දේශපාලනය කරන දේශපාලඥයා හැමතිස්සෙම හිතන්නේ මගේ ඡන්ද ටික ගැන. ඒක ස්වභාවයි. ඒක ස්වභාවිකයි. එතකොට ඔහු ඒක ඇතුළේදී රට්ට වැරදි තීරණ ගන්නවා. ජාතිවාදී පදනමෙන් තීරණ ගන්නවා. A9 පාර ගත්තොත් මහනුවර ඉඳන් යාපනයට යන අකුරණ හරියදී පළල් කරන්න බෑ. කොච්චර කොහෙන් පළල් කරත් ඡන්ද ටික ගැන හිතපු දේශපාලඥයෝ මේ සැලසුම් ක්‍රියාත්මක කරන්න දෙන්නේ නැහැ. එතකොට ඉහළ ඉන්නවා නම් බුද්ධි මණ්ඩලයක් මේ දෙවන පාර්ලිමේන්තුවේ ඒ බුද්ධිමතුන්ට ඡන්ද අදාළ නැහැ. ඊළඟ පාර ඡන්ද දෙනවයි කියලා කසිප්පු බෙදලා අරක්කු බෙදලා ඡන්ද ගන්න ඕනේ. එතකොට ඒගොල්ලෝ තීරණ ගන්න කෙලින්ම තමන්ගේ බුද්ධියෙන් රට ගැන හිතලා මෙන්න මේ ලේ එකක් හදන්න ඕනේ මේ රට. ඒක කියන්නේ මේ ව්‍යවස්ථාදායක විධායක වෙනස් වෙන්න ඕනේ කියන කාරණා මේ පුංචි කාරණයක් මම මැතු කරේ. මේක දීර්ඝව කතා කරොත් දෙවන පරපුරට ලොකු සැලසුම් ගන්නාවක් තියෙනවා. මේ සිස්ටම් එක හදන්න ඕනේ. ඒ සිස්ටම් එක හදන්න නැතුව අපි හෙට විඳු විජේවිර ගිහිල්ලා මේ මුල් පුටු හිටුවත් මේ රට හැදෙන්නේ නැහැ. හදන්න බෑ. කොමාරි ඔබට ඔය තනි ගේම් එක ගහනකොට ඔබේ ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නැද්ද? මතක් වෙන්නේ නැද්ද? තාත්තත් මේ දේ කරන්න මේ වෙනස කරන්න ගිහිල්ලා නේද මේ දේවල් උනේ කියන කාරණේ? ඔව් මං හිතන්නේ තාත්තා ගමන් කරපු දේශපාලන මාවත සහ මම යන මාවත ටිකක් වෙනස්. ඉතින් මං හිතනවා දැනට එහෙම ප්‍රශ්න නැහැ. එහෙම නැහැ. අපි ආරක්ෂණ සැලකිලිමත් වෙනවා. මං හිතනවා අපි ජනතාවට මෛත්‍රියකින් ආදරයකින් කතා කරනවා නම් පරිසම් වෙන්න ඕනේ. යන ඔබ යන ගමනත් ඒකට රුකුලක් වෙනවා. ඔබ මොන වගේ විදිහට මිනිස්සුත් එක්ක ගැට ගැහෙන්නේ කියලා. දැන් 88 89 ලොකු බරක් තියෙනවා මට. ඒ කියන්නේ 88 89 කරදර වෙච්ච ජනතාවක්. ඔව් ඒ බය තියෙන්නත් පුළුවන්. මේ බය නැති කරන්න ඔබ ළඟ වැඩපිළිවෙලක් තියෙනවා. තාත්තට තියෙන බය සමහර අනිවාර්යෙන් මම ඒක තමයි පටන් ගන්නකොටම දේශපාලනේ වෙනත් තැනකින් වෙනත් ධාරාවකින් පටන් ගන්නෙ. මොකද මම හිතනවා ඒ ඉතිහාසයේ ඒ කරපු දේශපාලනේ ආපහු කරන්න බෑ. ඒකට ඉඩක් නැහැ දැන් සමාජයේ. නිතරම කියනවා ඒක. අරමුණු වලට අපිට යන්න පුළුවන්. ඒ රට හදන අරමුණක් නෙතිබ්බේ. ඒතර ඒ රට හදන අරමුණට යන්න පුළුවන්. නමුත් ඒ පාරේ අපිට යන්න බෑ. ඒතර අපි වෙනස් පාරක් තෝරා අරගෙන තියෙන්නේ. ඉතින් මම හිතනවා ඒකෙදී අපි අවංකව මේ ආදරණීයව මිනිසුත් එක්ක ගැට ගැහුනොත් ඒ ජනතාවගෙන් අපිට ඒ ආරක්ෂාව ලැබේ. ජනතාව අපිව තේරුම් ගනීවි කියන කාරණාව. ඒකත් එක්ක මම කියනවා අර විවේචන දේශපාලන නිසා වෛරීය දේශපාලනට අපි ආ යුතු නැහැ. ඒක තමයි මටත් තියෙන ලොකු චෝදනාවක්. මෙයා විවේචනය කරේ නැද්ද? අරයා විවේචනය කරන්නේ නැද්ද? ඇයි මෙයාට බයින් නැති කිය අර නිකන් හරි සරල මේ ප්‍රශ්න අහන. මොකද ඒගොල්ලෝගේ දේශපාලන නායකයෝ පුරුදු කරලා තියෙන මේ මිනිස්සුන්ට බනින්න විවේචනය කරන්න කියලා. අපි ප්‍රශ්නේ දකිනවා. හැබැයි අපිට අවශ්‍යයි උපක්‍රමශීලීව මේක විසඳන්න. අපිට උපක්‍රමශීලීව මේක කොක්කෙන් හරි ගෙක්කෙන් හරි මේක හදන්න ඕනේ. බෙහෙම ස්තුතියි උවිදු. ඉතින් මේ ආකාරයෙන් එක්කාසුනාට ඉතින් මේ වගේ පොඩි කාලෙකදී රටේත් කරුණු කාරණා කතා කරලා අවසන් කරන්න බෑ. නමුත් ඔබ රුසියාවේ ඉඳලා ලංකාවට ඇවිල්ලා ඉන්නකොට මම බොහොම අමාරුවෙන් අල්ලගත්තා. ලොකු වැඩ කොටසක් කරන ගමන් තමයි හිටියේ. හරිම අමාරුවෙන් අපිට වේලාවක් වෙන් කරගෙන මේ ආකාරයෙන් පැමිණීමට බෙහෙම ස්තුතියි අපේ මැදිරියට. තා බොහෝ දේවල් තියෙනවා කතා කරන්න අපි ඉස්සරහදීත් කතා කරමු. ඔබට ප්‍රශ්න තිබෙනවා නම් මේ වීඩියෝ යටින් කමෙන්ට් කරන්න. අපි උවින්දුට ආරාධනා කරනවා අපේ වීඩියෝ එක යටින් ඒ ඔබ පවසන දේවල් වලට විසඳුම් ලබා දෙන්න උත්තර ලබා දෙන්න කියලා. අනිවාර්යයෙන්ම. ඉතින් බෙහෙම ස්තුතියි. ඔබ මේක තුනේ රතුකට්ට ලංකාදීප රතුකට්ට දේශපාලන සංවාදයේ සම්බන්ධයෙන් උවින්දු බොහොම ස්තුතියි. හරි. ඔබතුමියටත් මාධ්‍ය ආයතනයටත් අපේ දෙවන පරපුරේ විශේෂ ස්තුතිය පුද කර සිටිනවා අපිට මේ අවස්ථාව ලබා දුන්නට. අනිවාර්යයෙන්ම කමෙන්ට් හරි මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අපි අනිවාර්යයෙන්ම Facebook එකෙන් එකතු වෙලා ඒකට උත්තර ලබා දෙන්න. බොහොමත්ම ස්තුතියි. අයිබෝන්.